समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तो सग्गमोक्खदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स सब्बे संखारा दुःखाति यदा पඤ්ඤාය पश्यति हत निब्बिन्दति दुःखे एसमग्गो विशुद्धियाति। सद्धर्म श्रवणाभिलाषी गुणबर वासनावंत पिंगत्नी භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට ධර්මයේ දේශනා කරලා තියෙන කාලයක ඒ ධර්මයේ ශ්‍රවණය කරන්ට ලැබීම සත්‍වික ලබන විශාල භාග්යක්. ඒකට හේතුව තමයි ඒ සත්‍යයට පුළුවන්කම ලැබෙනවා මේ ගෝර කටුක භයානක සංසාරයේ තතු දැනගෙන නැවත වාරයක් මේ සංසාර චක්‍රයට නොවැටි ඒ සංසාර චක්‍රයෙන් නිතර වෙලා යන්නට අවස්ථාව ලැබෙන කාලයක් තමයි බුද්ධෝත්පාද කාලය. මේ බුද්ධෝත්පාද කාලයත් එක්ක එක එක්කෙනාට එක එක දේවල් හිතෙන්න පුළුවන් වුණත් කෙනෙක්ට හිතෙන්න පුළුවන් දිව්‍ය ලෝකයක්, කෙනෙක්ට හිතෙන්න පුළුවන් බ්‍රහ්ම ලෝකයක්, කෙනෙක්ට හිතෙන්න පුළුවන් බුදු වෙන්න, පසේ බුදු වෙන්න, මහරහත් වෙන්න මොකක් හරි. හැබැයි සංසාරෙන් ඈතර වෙන්න මේක හැරවුම් ලක්ෂයක් කර නොගත්තොත් නම් ඔවුන්ට මේ සසරේ විඳින්න වෙන විපාකය පොඩි නැහැ. ඒ කියන්නේ වැඩි සසරේ දුක. එක සාමාන්‍යයෙන් අපි දැරිය යුත්තක් නෙමෙයි. ඒක දරලා සසරේ මහන්සි. තිරිසන් ලෝකවල, പ്രേත ලෝකවල ඉපදිලා ඒ වගේ ගැලවිලා ආපු මේ ජීවිතේ මේක ඒකෙන් ප්‍රයෝජනයක් ලබා ගන්න ඕන. ආන්නේ ලබා ගැනීම පිණිස මොකක් කළ යුතුයිද? එකක් තමයි කල්යාණ මිත්‍ර සේවනය කරන්න ඕන. කල්යාණ මිත්‍ර සේවනය. කල්යාණ මිත්‍රෙක්ගේ ඇසුර යම්කිසි කෙනෙකුට ලැබෙනවා නම්, කල්යාණ මිත්‍ර සේවනය කියන එක ලැබෙනවා නම්, ඔහුට ලැබෙනවා ලාභයක්, සද්ධර්ම ශ්‍රවණ ලාභය. කල්යාණ මිත්‍රෙක්ගෙන් තමයි බණ ඇහෙන්නේ. අන්නේ සද්ධර්ම ශ්‍රවණ ලාභයට ඔබ ආදහිමිකම් කියන්නේ මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය. පින්වත්නි, අද දවසේ මම මේ ධර්ම දේශනාවට මාතෘකා කළේ ගාථාව සබ්බේ සංඛාරා දුක්ඛාති කියන ගාථාව අතහැරීම මත පදනම් වෙච්ච ගාථාවක්. ඔගොල්ලෝ අහලා ඇති බුදුරජාණන් වහන්සේගේ ශාසනය කියනවා අතහරින්න. මිනිස්සු කියනවා බෑ. අතහරින්න බෑ. එහෙම කොහොමද අතහරින්නේ? එහෙම අතහරින්න කියලා බුදුහාමුදුරුවෝ කියලා නේ. දැන් මේක දැන් දෙකක් දෝලණය වෙනවා. ඇත්තටම මේ ඔයගොල්ලෝ දැකලා තියෙනවා අර ක්‍රිකට් වල තියෙන දුෂ්ටා කියලා පන්දුවක්. මේකත් ඒ වගේ තමයි මේ වැටිලා කැරකෙන්න ඕනේ පැත්තට නෙමෙයි කැරකින්න අනිත් පැත්තට යන්නේ. ඒකට තමයි දුෂ්ටා කියලා. ශාසනය අතහැරීම දුෂ්ටාවක් වගේ කරගෙන හරියම දුෂ්කර එකක් බවට පත් කරගෙන සමහර මිනිස්සු දෘෂ්ටිවල සමහර මිනිස්සු අතහරින්න කියලා නාන්නෙත් නැහැ. රැවුල කපන්නෙත් නැහැ. සිවුර හොදන්නෙත් නැහැ. දෘෂ්ටිවල සමහරව අතහරිනවා කියලා හිතාගෙන මම දැක්ක ඔය පෞගිය කාලෙක එක්තරා ස්වාමීන් වහන්සේලා පිරිසක්ම එක්තරා නිකායක් වගේ පිහිටවගෙන වාහනවල යන්නේ නැහැ කියලා පයින් යනවා. ඒ කියන්නේ මේ දෘෂ්ටි ඊළඟට එක එක්කෙනා එක මායම් නේ. සමහරු අතරින්න ඕනි මොනවද කියලා දන්නේ නැතුව
වැරදි දේවල් අතහැරලා නෝනව අතහරින්න යනවා. දරුවව අතහරින්න යනවා. රැකියාව අතහරින්න යනවා. එහෙම අතහැරීමක් ශාසනය කියලානේ. අපි වුණත් අපේ අම්මලා තාත්තලා අතහැරලා කියන්නේ අයින් කරලා ඇවිල්ලා තිබ්බට ජීවිතේ එක්තරා තැනකින් ඔවුන්ට අසනීපයක් අමාරුවක් වුණාම අපි බලනවා. අපිට යන්න වෙනවා. ඒකට අතහැරලා දැන් අපේ අම්මා මැරෙනවා. මරුණාම මට ඕනම් පුළුවන් ධම්මජු සයින්සට පුළුවන් ඕනම් මලගෙදර නොයා ඉන්න කිසි ප්‍රශ්නයක් නැතු. මරුණා ඉවරයිනේ. ඉවරයිනේ මරුණා නම් ආයෙ මොනවද දැන් මං ගියා කියලා කරන්නේ. හැබැයි ඒ අතහැරීම නෙමෙයි කල යුත්තේ. එහෙම එකක් මලගෙදරට යන්න ඕනේ. ගිහිල්ලා එතන අතහැරිච්ච මානසිකත්වයෙන් ජීවත් වෙනවා නම් ඒකයි නේද? ගෞතම බුදුරජාණන් වහන්සේ ප්‍රජාපතිය පිරිනිවෙන්න යද්දී පස්සෙන් ගිහිල්ලා ඇය එළියට යනකම් ඉඳලා තමයි අයිත තුලට ආවේ. ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ ශාසනය. පිංගුතුනි මට කියන්න ඕනි හරියට මේ අතහැරීම කියන එක අල්ලගත්තේ නැත්තම් මිනිස්සුන්ට හැමදේමත් හරි දේ අතහරින්න. හරි දේ අතහරින්න. අන්නේ හරි දේ මොකක්ද කියලා අද හොයාගන්න. පිංගුතුනි මතක තියාගන්න අපි අතහැරිය නොයුතු දේවල් ටිකකුත් තියෙනවා නෝ. අපි අපේ සංස්කෘතිය අතහැරලා බෑ. අපි අපේ සදාචාරය අතහැරලා බෑ. අපි අපේ එදිනෙදා ව්‍යවහාරය අතහැරලා බෑ. ළඟට ගත්ත මිනිස්සුන් එකපාර අතහැරලා බෑ. ඒව අතහැරලා බෑ. සංස්කෘතිය අතහැරලා බෑ කියන්නේ බුදුරජාණන් වහන්සේ උනත් බලන්න දෙකල වස් කාලවල වල භික්ෂුන් වහන්සේලා වස් කියන්නේ හැම තීර්ථකෙක්ම වස් කාලයට සෙනසුනට වෙලා ඉන්නවා. ඒ භාග්‍යවතුන්සේ හැම සංස්කෘතියක්ම නොදැනව දාලා නෙමෙයි සංස්කෘතියක් කියලා අපි හිතමු කාටද දෙයි කෙනෙක්ට පොල් ගගා උදේට කිරිබත් හදනවා. ඒ වගේ මේ මෝඩ සංස්කෘති වල පිළිපදින්න කිව්වේ නේ. පිළිගත හැකි සංස්කෘති තියෙන්නේ. පෙරහැර වල යන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කළේ මිනිස්සු ඇත්තනේ කියලා හිතෙන්න පුළුවන්. දැන් සමහරු මම දැක්ක ඔය පහුගිය දවසක නුවර පෙරහැර තිබ්බ දලදා මාලිගාවේ සමහරු කතා කරනවා අලිහිංසනය. බුදුහාමුදුරන්ගේ කාලේ දැන් මේ කරඬුව වඩම්මන ගෙනියන්නේ මේ සංඝයා ඉන්න පෙරහැරට අලි 15ක් 20ක්. බුදුරජාණන් වහන්සේ කාලේ එක ස්වාමීන් වහන්සේ නමකට මුතු කුඩේ අල්ලන් ඉන්න එක ඇතා ගානේ දාලා දන් දීලා තියෙනවා. මල්ලිකා දේවිගේ අසදෘශ්‍ය දානය කියවලා බලන්න. ඒ සත්තුන්ට කොච්චර පිනක්ද? පාරිලෙය වනේ ඇතා පාර්ලික හස්තියා බුදුරජාණන් වහන්සේ උපස්ථාන කරානේ නේ. කොයිතරම් පිනක්ද? ඔය ලකුණ්ඨක බද්දිය මහරහතන් වහන්සේගේ පෙර ජීවිතයක් සඳහන් කරන මිහිරි අඹ ගෙඩියක් පූජා කළා බුදුරජාණන් වහන්සේ. සතුටින් කෑ ගහපු නිසා ලස්සනම මිහිරිතම කටහඬ ඇත්ත සයින්හන්සලා අතර අග්‍රස්ථානය ලැබුවා. කියන්නේ ඒ වගේ දෘෂ්ටිවල සංස්කෘතිය අතාරින්න හොඳ නැහැ. ඒතර භාග්‍යතුන් වහන්සේ අර වස් කාලේ කතා මට කියන්න ඕනේ අනුජානාමි වික්කේ වස්සානේ වස්සන් උපගන්තු. මන්නේ ඔබටත් වස්වල වස් විසින්නට අනුදැන වදාරන බුදුරජාණන් වහන්සේගේ නියමයි. ඊළඟට කොළ කඩන්න එපා කියවනේ ඒක ජීවි ප්‍රාණීන් කියලා මේ කොළ වලට ජීවයක් තියෙනවා කියලා හිතාගෙන ඉපු සමාජයේ බුදුරජාණන් වහන්සේ නීතියක් දැම්ම කොළ කඩන්න එපා. අදටත් කඩන්නේ නෑ. අදටත් කඩන්නේ. ආද නම් ඒ ගෝත්‍රික සමාජේ නෑ. හැබැයි අදයි කියලා අපි කඩන්නේ නෑ. අපි ඉක්මවාගත්ත නොයුතු අපේ සංස්කෘතියක් තියෙනවා. ඊළඟට තමයි අපේ හික්මීමේ පද්ධතිය. මානව වර්ගයාගේ හික්මීමේ පද්ධතියක් තියෙනවනේ. ඒක ඉච්ඡානුකෝද අනිච්ඡානුකෝද කියලා ලෝකයේත් එක්කනේ. ලෝකයේත් එක්ක හැදෙන්නේ. ඒ උදාහරණය බුදුරණන් වහන්සේ කියනවා මහණෙනි කැමති නම් කුද්දානුකුද්දක සිකපද වෙනස් කරගන්න. හැබැයි අද වෙනතුරු කිසිම ස්වාමින්වහන්සේ නමක් ඔය කුද්දානුකුද්දක සිකපද කියන එක වෙනස් කිරීමකට ගියේ නෑ. ඕනනම් පුළුවන්. හේතුව අපි විසින් රැකගත යුතු අපේ නීති පද්ධතිය, හික්මීමේ පද්ධතිය ඒවත් ඇරලා බෑ. ඒවත් ඇරියම ශාසනය යන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේගේ ශාසනය. සමහරු කියනවා මේ ශාසනීය විකෘතියක් ගැන කතා කරද්දී අතාරින්න. හත් දෙයියනේ අතෑරීම ගැන සඳහන් වෙලා තියෙන්නේ බුදු ශාසනය. ඒ බුද්ධ ශාසනයට අනුව අතෑරීම කියන එක වෙනයි. ඒ අතෑරීම ගැන කියලා දෙන බුද්ධ ශාසනය රැකගන්න එක වෙනයි. පැහැදිලිද? අතෑරීම කියන එක ප්‍රගුණ වෙන්නේ ආධ්‍යාත්මිකව.
අතෑරීම කියන එක ආධ්‍යාත්මිකව ප්‍රගුණ කරගන්න වාචනා මාර්ගය රැක ගන්න ඕනි බාහිරව. ඒකට මේ සත්‍යක්‍රියා කර ඉඳලා 이르දි ප්‍රාතිහාර්ය පාල බණ කියලා හරියන්නේ නැහැ සමහරක් වෙලාවට. කල යුත්ත කරන්න ඕනේ. ඒක නේද මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ අජාසත් රජතුමාවත් එක්ක සප්තපර්ණි ගුහාවේ සංගායනාව කරේ නැත්නම් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට තිබ්බනේ 이르දි අප්පාල ඔක්කොම සුළි සුළුකකට අහු කළා දාන්න. ඒක නේද යස මහ රහතන් වහන්සේලා 이르දි ප්‍රාතිහාර්යකින් ලෝකෙ ලොක් කරන්නේ නැතුව සංගායනාවක් කළේ. ආන්න එහෙම බුදු සාසනය වෙනුවෙන් කළ යුත්තේ කරන්න ඕනේ. ඊළඟට තවත් අතරින් නැති හොඳ ඒවා තියෙනවා. ඒ තමයි අපි කවදාවත් අපි ළඟ ඉන්න මිනිස්සුන් එකපාර අතරින්න හොඳ නැහැ. එහෙම යන්න පුළුවන් නිවනක් ගැන හිතන්න අමාරුයි. මොකද අපිට ඔවුන්ව මතක් වෙනවා. ඔවුන්ට කරදරයක් වුණොත්, ඔවුන්ට ලෙඩක් දුකක් හැදුනොත්, ඔවුන්ට අපහසුතාවයක් වුණොත් අපිට ඔවුන්ව මතක් වෙන පරාසය වැඩි. ඒ නිසා අපි එම අතරින් යන්න හොඳ නැහැ එකපාරට. ඒක අතහැරෙන කාලයක් තියෙනවා. ඒ කාලෙට ඉබේ අතහැරෙන්න දෙන්න. ඒක අතහැරෙන කාලයක් තියෙනවා. ඒ කාලෙට ඉබේ අතහැරෙන්න දෙන්න. එම් නැතුව බලෙන් අතරින්න ගියොත් එහෙම ඒක නිකන් කොහොමද අපි කියන්නේ? නැසෙන්න තියෙන දිවිය සිය දිවි නැසාගත්තා වගේ දුකකටපත් වෙන්න වෙනවා. නැසෙනවනේ කොහොමත් දැන් අපිට ජීවිතේ හොඳ නැහැ කියලා බෙල්ල වල දාගන්න යන්නේ නැහනේ. ඒක වේදනාවක් එක්තරා දැනකදී. ඒ නිසා මැරෙන විදිහට මැරෙන්න දෙනවා. එතකන් ජීවත් වෙනවා. ස්කන්ධ පරිහරණය කරනවා. ඔන්න ඔය ටික හොඳට දැනගෙන දැන් ඕ අතාරින්න හොඳ නැති දේවල්. අත්හරින්න ඕනි මොනවද? ඒ ටික දැන් රසයින් එතකොට අපි අතාරින්න ඕනි මොනවද? අතාරින්න ගෙදර තියෙන වීදුරු පිගක්. නෑ නෙමෙයි. අතහරින්න ඕනි පිංගුතුනි සංකල්පන. කාම සංකල්පන. ඒක අතහරින්න. ව්‍යාපාද සංකල්පන ඒක අතහරින්න. හිංසා සහගත සංකල්පනා විහිංසා සංකල්පන අනිත් හිංසා කිරීම ඒක අතහරින්න. කාම සංකල්පනාවත් ව්‍යාපාද සංකල්පනාවත් විහිංසා සංකල්පනාවත් අතහරින කෙනා දැන් ඔක හැමෝටම අතහරින්න බෑනේ. ඕගොල්ලෝ හිතන්න ඕගලන්ට බෑ. ආයෙත් පංකෝ දැන් ඉඳන් මම විහිංසා සංකල්පනා ටික අතහරින්න ඕනි. එහෙම බෑ. ඒ විහිංසා සංකල්පනාවන් අතහැරවීම පිණිස කළ යුතු යමක් තියෙනවා. ඒ තමයි නිවැරදිව ලෝක ධර්මතා පිළිබඳව කල්පනා කරද්දී අන්නේ නිවැරදි කල්පනාව ඔස්සේ අතහැරෙන දේවල් ටික. අතහැරෙන දේවල් ටික. මං කියන්නම් අපි ජීවිතය ගැන හරියට කල්පනා කරලා බැලුවොත් අපිට පිඟුනි ගොඩක් දේවල් අතහැරෙනවා. අතහරිනව නෙමෙයි අතහැරෙනවා. ඒ අතහැරෙන පළවෙනි දේවල් ටික තමයි මේ ලෝකයේ පිළිබඳව අස්ථානයේ තියලා තියෙන බලාපොරොත්තුව කියන එක. ඒක තමයි පළවෙනියටම අතහැරෙන්නේ. නිස්සු යාන වාහන ගෙවල් දොරවල් ඉඩ කඩන් වතු පිටි සැප සම්පත් සහිත මේ ලෝකය භෞතිකයක් සහිත මේ ලෝකය මේ මාන වලින් පිරිච්ච කැලෑ වලින් පිරිච්ච ගල් වලින් පිරිච්ච අසුචි වලින් පිරිච්ච ඩැනේජ් වලවල් තියෙන මිනිස් හොන් තියෙන මේ පොළව මහා වෙනස් තැනක්. මේක ජරාව තියෙනවා. මේක මිනිස්සු දරාගෙන ඉන්නවා. අපි මේක උඩ තමයි කරන හැමදේම කරන ගයක් හැදුවත් මේ පොළොව උඩ අපි මේ පොළවත් එක්ක මහ පොළවත් එක්ක ගත කරන ජීවිතයේ බලාපොරොත්තු එම්මට කන්දකට වඩා රැස් කරගෙන ජීවත් වෙනවා. හැබැයි ඔයගොල්ලෝ කාටවත් අමතකයි ඔයගොල්ලෝ මේ පොළවට පය තිබ්බේ ස්ථීරව ඉන්න නෙමෙයි. මේ මහ පොළොව උඩ ස්ථීරව හිටපු జగතෙක් නම් ලෝකේ නැහැ. ඔයගොල්ලන්ගේ සීයලා ආච්චිලා ඒගොල්ලෝ ඉන්න කියලා හිතාගෙන සෑහෙන දේවල් කරා. මැරුණා. මේකේ කාලයක් ඉද්දි එක්ස්පයර් වෙනකොට අයින් කරන මේක හැමතිස්සෙම ෆ්‍රෙෂ් මිනිස්සු ටිකක් ඉන්නේ. ජරා ජීර්ණ භාවයට පත් වෙලා දරා ගන්න බැරි වෙනකොට අයින් කරනවා මේ තිරෙන් එළියට. හරියට ප්ලේයර් කෙනෙක් වයසට යද්දි පෙන්ෂන් යවනවා වගේ. ඒටයි කරනවන්නේ. මේක අපි මේ වෙලාවේ ප්ලේයර්ස්ලා
අපි මේක සෙල්ලම් කරමින් ඉන්නේ. හැබැයි ඔබගේ කාලය ඉක්මුණු පසු ඔබට මේ ලෝකය අතහැර දමා යා යුතු වෙනවා. ඒ අතහැරලා දාලා යද්දී මේ ලෝකේ පවතින ටිෂු පේපර් එකක්වත් ටිෂු එකක්වත් අරයි යන්න විදිහක් නෑ. ඒ නිසා පින්වත්නි මේ ලෝකයට ඕනවට වඩා බලාපොරොත්තු දෙන්න යන්න එපා. මේ ලෝකයට ඕනවට වඩා ආදරය කරන්න යන්නත් එපා. යම්කිසි කෙනෙක් මේ ලෝකයට ඕනවට වඩා ආදරය කරන්න කියොත්, ඕනවට වඩා බලාපොරොත්තු තියාගන්න කියොත්, ඕනවට වඩා මේ ලෝකයේ මැත්තේ නැහෙන්න ගියොත්, මැරෙන්න ගියොත්, වැටෙන්න ගියොත් ඔවුන්ට මේ ලෝකෙන් පිළිසරණක් නැති වෙනවා. පින්වත්නි, එනිසා බලාපොරොත්තු අතහරින්න දවසට අපිට පළවෙනියට ඇති වෙන්නේ මේක ඇතිවීම නැතිවීම දැකලා ඒක දකින්න අන්න ක්‍රමවේදය. ඇතිවීම නැතිවීම දකින්න ඕනේ. උදය වය දකින්න ඕනේ. මං කියුවේ නිකන් අතහරින්න බෑ. අපි විසින් භාවනාවෙන් මේ ලෝකයේ ඇතිවීම නැතිවීම දකින්න ඕනේ. එතකොට ඒ ඇතිවීමයි නැතිවීමයි දකින්න කෙනා මේ ලෝක ධර්මතාවයන් වේගෙන් නැති වෙලා යන, ඡය වෙලා යන, දිර වෙලා යන ස්වභාවය දකින්න. ඒකට කියනවා බංගානුපස්සනාව. සරලවම කියන්නේ මේක ටිකක් ගැඹුරු අර්ථකුත් නැතුවා නෙමෙයි. මේ ලෝකයේ මගේ දැන් ඉස්සරහට එන සජීවී ධර්ම, අජීවීව පවතින යම් වටිනාකම් සහිත දේවල් යම් දවසක නැති වෙනවා කියලා දැනගත්තාම වෙනස්නේ. එක වෙනස්. යම් දවසක නැති වෙනවා කියලා දැනගන්න. පින්වත්නි, අන්නේ නැති වෙනවා කියලා දැනගත්තට පස්සේ එයාට උපදිනවා බයක් ලෝකයේ ගැන. ඒකට කියනවා බයතුපට්ඨානය. ඒ බය වෙන මොකකටවත් නෙමෙයි, නිකන් අර හොල්මන් දැකලා බය වෙනා වගේ බයක් නෙමෙයි උපදින්නේ. කිඹුල්ලු ඉන්න ජලාශයකට බහින්නේ නෑ අපි. ඇයි? කිඹුල්ලු ඉන්න ජලාශයට බැස්සොත් වෙන ඉරණම අපි දන්න නිසා. අන්න ඒකට කියනවා බය නෙමෙයි, බය ගැන තියෙන ඥාණය. කනත්තක් ගාවින් යනකොට අපි ඉතර තියෙන්නේ බය. බය ගැන තියෙන ඥාණය නෙමෙයි. බය ගැන තියෙන ඥාණය වෙනස්. ඒක අනවශ්‍ය දේවල් වලට අත දාන්න නැතුව ඉන්න පුළුවන් ඥාණය. හරියට කිඹුල්ලු ඉන්න ජලාශයට බහින්නේ නැත්තේ කිඹුල්ලු ඒකේ ඉන්න නිසා, ඒකට බැස්සොත් මුණ දෙන්න වෙන ඉරණම අපි දන්න නිසා. පින්වත්නි, මේ සංස්කාර ලෝකය ගැන දැනගත්තට පස්සේ පිරිමි අය කියන්නේ කවුද? ගැහැණු අය කියන්නේ කවුද? මේ ගැහැණු පිරිමින්ගේ ලෝක සම්භවය කොයි විදියකටද තියෙන්නේ? පැවැත්ම කොයි විදියකටද තියෙන්නේ? නැවැත්ම කොයි විදියකටද තියෙන්නේ කියලා මේවා දැනගත්තට පස්සේ කිසිම කෙනෙක් මොලේ තියෙන, කල්පනා කරන්න පුළුවන් කිසිම කෙනෙක් ආපහු මේ ලෝකයට අත දාන්නේ නැහැ පින්වතුනි. ආයි මේ ලෝකයට දාන්නේ නැහැ. කල්පනා කරන්න පුළුවන් කෙනෙක් කවදාවත් ඒ ධර්මතාවයන් වලට බැඳිලා ලෝකෙට මුලා වෙන්නේ නැහැ. ඇයි? ඒක ගැන තේරුණාම තේරෙනවනේ බොරු බැඳීමක හිර වෙලා, බොරු වගකීමක හිර වෙලා, බොරුවට ජීවිතයක් මවාගෙන. දැන් පින්වතුනි, මට සමහරක් ගෙවල් වලට යනකොට හිතෙනවා ධර්මයේ තේරිච්ච ගෙවල් වල කියන්නේ ධර්මයේ තේරිච්ච කියලා ධර්මයේ ටිකක් තේරෙනවා. හරිද? දැන් යනකොට අපිටත් කියනවා ස්වාමීනි මේ දරුවෝ අර මේ වැඩකුත් නෑ, අරකයි මේකයි කියලා. හැබැයි ඒගොල්ලෝ ස්වාමියා කියන තැන ඒ වැඩ ටිකට හිර වෙලා, භාර්යාව කියන තැන ඒ වැඩ ටිකට හිර වෙලා, දරුවෝ කියන තැන ඒ වැඩ ටිකට හිර වෙලා, ඒ මිනිස්සුන්ට නිදහසක් නෑ. දැන් 45යි 50යි 60යි තාම වැඩ. මම දන්න ඕක මැරෙනකම්ම කරනවා දන්නේ නැති මිනිස්සයා. දන්න මිනිස්සයා මේක දැනගත්ත වෙලේවත් ගැලවෙන්න එපේ. දැන් පින්වතුනි, ඇත්තටම අපි බුද්ධ ශාසනයේ ඉදිකිරීම ආරම්භය වෙන්න ඕන. හැබැයි දැන් අපි සුජාත පුත්‍ර අපි ගත්තොත් අපේ ආරණ්‍ය, මම උදාහරණයක් කියන්නේ. ඉතින් මේක අත්දැකීමෙන්ම අපි මේ මහා ලොකුවට පාරවල් අරවා කොන්ක්‍රීට් පටි දාලා ලයිට් දාලා එහෙම ලස්සන කරන්න යන්න එහෙම අවශ්‍යතාවයක් ඇවිල්ලා නැහැ. සයන්ස් වලට ඉන්න කුටියක් හදනවා, ඒක වෙන කතාවක්.
බුදු පිළිම තියන්න තැනක් හදනව එක වෙන කතාවක්. දාන වළඳන තැනක් තියෙනවා දාන ශාලාවක් එක වෙන කතාවක්. හැබැයි ඔය එක එක ඒවා මොනවාද? පාරට තිරිවාන අල්ලන ඒවා. ඒව කරන්න යන්නේ. මොකද අපි දන්නවා අපි මේ ජීවිතේට ඇවිල්ලා ඉන්නේ తాවකාලිකව. ඒතකොට මේ తాවකාලික ජීවිතේ අපි අපේ ගුණයක් පිළිවෙතක් පුරනවා විනා පස් ගොඩවල් වලට, සිමෙන්ති ගොඩවල් වලට, කොළ ගොඩවල් වලට අපරාධي අපි යොමු කරන කාලේ. ඕලාවත් බලන්න මං තනකොළ ගහක්වත් හිටවල නෑ බලහත්කාරයෙන් කිය. හේතුව ඒ කෘතියම ලෝකේ මවන්නේ ඇයි අපි මේ මාපොළොව වඩන්න ඇයි අපි අපේ කාලේ කැප කරන්නේ? සමහර අම්මලා නැන්දලා ඉන්නවා මේ භාවනා කරන්න ඇවිල්ලා ඉඳලා ගෙදර පොඩ්ඩක් ගිහිල්ලා එන්නම් කියලා ගිහිල්ලා වත්ති පිටියේ වැඩ. අර ධර්මයේ දන්නේ නැති මිනිස්සු කුඹුරු කොටන්නේ කොයි වගේද උඩහ පැත්තේ හො පල්ලෙහා පැත්තේ ඒ යලටත් කුඹුරේ මහටත් කුඹුරේ පිනක් කරගන්න වෙලාවක් නැහැ පන්සලට එන්න වෙලාවක් නැහැ තෙල් ගානවා පෝර ගානවා අරව කරනවා මේවා කරනවා ධර්මයේ දන්න මිනිස්සුත් ඕකම කරනවනම් අන්නේ වෙන්නේ ඇයි අතුලාන්තෙන් වැඩි යුතු ಗುಣධර්ම වැඩිම කියන එක सिद्ध කරලා නැති නිසා ඒකමයි හේතුව. ඇතුලින් වැඩි යුතු ಗುಣධර්ම වඩලා නැහැ. පින්වතුනි මේ ඇතුලින් වඩන්න ඕනි ಗುಣධර්ම එනිසා අපි හොඳට තේරුම් ගන්න ඕනේ. දැන් අපි කරන උදේවයි දැක්කම තමයි භංගානුපස්සනමයි බයිතුපට්ඨානෙ උපදින්නේ. එතකොට තමයි මේ ලෝකෙ මිදෙන්න ඕනේ. මේ ලෝකෙට කලකිරීමක් ඇති වෙන්නේ. නිබ්බිදානුපස්සනාව. ඒවා ඊට පස්සේ තමයි අපිට හිතෙන්නේ අපි මේ ලෝකෙ මිදලා යනවා නම් දෙයියනේ මේ මහ අසත්පුරුෂ ක්‍රූර ලෝකයක්. ඊළඟට තමයි එහෙම හිතෙන්නේ. ඒක කරන්න නම් අපි උදේවයි දකින්න එපා. ඒක කරන්න නම් අපි උදේවයි දකින්න ඕනේ. උදේවයි දකින්න නම් ඥාත පරිඥාවේදී කරන්න ඕනි අපි දැනගත යුතු යම් ධර්මතා ප්‍රමාණයක් තියෙනවද ශක්ති ප්‍රමාණයෙන් ඒ දැන ගැනීමයි. ශක්ති ප්‍රමාණයෙන් ඒ දැන ගැනීමයි. තීරණ පරිඥාවේදී කරන්න ඕනේ ඒ වාගේ මේ ලක්ෂණ තිබේදයි තීරණ වලට එන්න. පහන පරිඥාවේදී ඒ ලක්ෂණ දුරු කළා දාන්න. ඒ නිසා දැනගත යුතු දේවල් දැනගන්න. තීරණය කරගතු විදියට තීරණය කරන්න. ප්‍රහාණය කළ යුතු තැනක් ආව ප්‍රහාණය කළා දාන්න. ඒ තමයි නිවැරදි කාම සංකල්පනාව දුරු කරන ක්‍රමේ. කාමයේ කියන එක දුරු වෙද්දී ද්වේෂය කියන එක නොමිලේ දුරු වෙන්නේ. කාමයේ කියන එක දුරු වෙද්දී ද්වේෂය කියන එක නොමිලේ දුරු වෙන්නේ. කාමයේ ද්වේෂය කියන්නේ එක පැත්තක හරි එක කාසිය දෙපැත්ත වගේ. බලන්න කාමච්ඡන්දය දුරු වෙන තැනදී ව්‍යාපාදේ දුරු වෙනවා. කාමරාග පටිග අනාගාමි ඵලයේදී කාමයේ දුරු වෙන තැනදී පටිගය දුරු වෙනවා. ඒවම එකට බැඳිලා තියෙන දේවල්. කැමැත්ත තියෙනවා නම් තමයි ගැටීම තියෙන්නේ. කැමැත්ත නැත්තම් එතන කොහෙද ගැටීම? ඒ නිසා කැමැති දේවල් වලට බැඳි යනවා කියලා කියන්නේ අකමැති දේවල් කියලා ගොඩක් ලෝකිතුරු වෙන එක. අන්නේ අකමැති හැම දෙයකටම අපි බැඳෙනවා. ධාතු වශයෙන් තේරුම් අරගෙන සත්ත්ව පුද්ගල ශූන්‍ය ක්‍රියා විභවයන් තේරුම් අරගෙන ක්‍රියාකාරීත්වයෙන් තේරුම් අරගෙන බාහිර උත්තේජනයන් වලට නිතර හැපි දුවන සිත පිළිබඳව තේරුම් අරගෙන ඒ සිතේ කතාවට දාසකම් කරන ලෝකයා පිළිබඳව තේරුම් අරගෙන යම් කිසි කෙනෙක්ට මේකෙන් ඈතර වෙලා යන්න පුළුවන් නම් ඒක තමයි ජීවිතේ ලබන්න පුළුවන් ලොකුම වාග්ය. පැහැදිලි? එනිසා මගේ පින්වතුන්ලා මතක තියාගන්න අවබෝධය දක්වා යන ගමනේ දැනගත යුතු දේවල් දැනගත යුතු දේවල් තේරුම් ගැනීම ඉතා වැදගත්. එතුලින් තමයි අතහැරීම කියන එක ප්‍රකට වෙන්නේ. අතහැරීම නිවැරදිව සිද්ධ වෙන්නේ එතනින්. ඥාත පරිඥාවට අදාළ දේවල් කොහින්ද හොයාගන්නේ? අන්න ඒක හොඳට තේරුම් ගන්න. ඒ ඥාත පරිඥාවට අදාළ දේවල් ටික අපි රැස් කරන්න ඕනේ. හිමින් සැරේ රැස් කරන්න ඕනේ. ඒ සඳහා අපිට ඉගෙන ගන්න තියෙනවා ටිකක් දේවල්. අන්න ඒ ටික ඉගෙන ගන්න පිටුතර. එතකොට තමයි ඒකේ භාවනාව කියගෙන කරාගෙන ගියාට වැඩක් නැහැ. භාවනාව යනු කුමක්ද? අන්න ඒක තේරුම් ගන්න ඕනේ. ඒ භාවනාවෙන් වෙන්නේ මොනවාද? අන්න ඒක තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ දැන් කියලා තියෙනවා ධානයකට කමඨහනක් ගන්න යෝගාවචරයට
පළවෙනි ධානය වෙනකන් ක්ලියර් කරගන්න. නිර්වුල්ව දැනගන්න. නැත්නම් දැන් එකක් තමයි භාවනාව ඇතුළේදීම සැක උපදිනවා. මෙහෙමද දන්නේ නැහැ. එහෙම උපදින්නේ නැහැ භාවනාව හරියට දැනගත්තට පස්සේ. පැහැදිලිද? පින්වතුනි, ඒ ඥාත පරිඥාවට අදාළව එකතු කරගත යුතු දේවල් ඒ නිසා අපි එකතු කරගන්න පැකිලෙන්න හොඳ නැහැ. සීලය ගැන එකතු කරන්න ඕනේ. සමාධිය ගැන ටිකක් දැනගන්න ඕනේ. විපස්සනාව ගැන හොඳට දැනගන්න ඕනේ. දැනගෙන මම නිවනටපත් වෙන්න නම් කුමක් කළ යුතුද? මං කොයි බෝධියෙන් නිවෙන කෙනෙක්ද? එතනට යන්න මා කුමක් කළ යුතුද? මා විසින් රැස් කරගත යුතු පාරමී ධර්ම මොනවද? වඩාගත යුතු ඉන්ද්‍රිය ධර්ම මොනවද? මේ ටික හොයන්න ඕන. ඒවා හොඳට හොයලා යම් කෙනෙක් හොඳට හොයලා තමන්ගේ ජීවිතේට මේවා එකතු කරගන්න දඟලනකොට ඇත්තටම දඟලනවා. එන මරණය වැඩුවට පස්සේ අපිට හිතෙනවා දැන් අනේ දෙයනේ මෙහෙම තමයි ජීවිතය හැටි අරකයි මේකයි මෙහෙමයි අපිට ඉතින් මැරෙන්න වෙනවනේ කියලා දැනගත්තට පස්සේ අපිට හිතෙනවා මේ ලෝකයේ තුලේ අපිට ගෙනියන්න දේවල් නැහැ නේද? මම යනකොට මේකවත් ගෙනියන්නේ ඒක මාරයි පින්වතුනි. කියන්නේ ඒක මාරයි අතෑරීම දැන් මම ස්වාමීන් වහන්සේලාත් එක්ක ඉන්නවා. මං කියන්නේ මම ගැන නෙමෙයි. හරිද? අපි කියන්නේ මේ අපිට තියෙන සනීපනේ අපි කියන්න පුළුවන්. නොදැනපු එකක් නොවිඳපු එකක් ගැන කියන්න බෑනේ. මේකයි බුදුහාඳුරගේ සාසනේ මේකයි කියලා. හිතියට අපි කවදාවත් ඇතුළාන්ත බැඳි කියන්නේ සයින්ස්රම කපවත් වෙනවා. දැම්ම කොයරි පෙට්ටියට හරි මොකට හරි ඊළවල දැම්ම. හරි පුච්චුවා. මේ අර කෝලම් නම් කරන්නේ අපි ගොතුනේ. කියන්නේ අපි දන්නවා අපි ආවේ මැරෙන්න කියලා. අපි ඉන්න ටික කාලේ අපි එකතුනේ මගදී ජීවිත ගමනේ. එකතු වෙලා ඉන්න අවුරුදු දෙක තුන හොඳට සතුටින් සැපෙන් ඉන්නවා කියලා හිතාගෙන කාමයන් විඳ ඉන්න පුළුවන්. හැබැයි මේකට වෙලාව නෙමෙයි බුද්ධෝත්පාද කාලයක් ලැබුණේ ඒ වගේ තොර වෙලා හිත පොඩ්ඩක් පරිස්සම් කරන්න. ඔය පේන චිත්‍රපටි බල යන්න නෙමෙයි. ඇහෙන සින්දු අහගෙන යන්න නෙමෙයි. ඒකෙන් කියන්නේ සින්දු අහන්න ඕනේ නැහැ කියලා. ඒකෙන් කියන්නේ බලන්න ඕනේ කියලා ඒවා දෘෂ්ටි. මොකද ගිහියට කාම පරිභෝගය කැපයි ධාර්මික. නිවන් දකින්න ඒවා බලපානවද නැද්ද කියන එකට වඩා තමන්ගේ හිත කොච්චර හික්මිලාද තියෙන්නේ. නැත්තම් ඔය කියන විදිහට හාමුදුරුවන්ට විතරමයි නිවන් දකින්න පුළුවන්. ගිහියොන්ට දකින්න බැරි වෙන්න බෑ. කසාද බැඳලා පෞල් ජීවිතේට කොහොමද එහෙම නිවන? එහෙම එකක් නැහැ. ඒ අයට නිවන් දකින්න පුළුවන්. හැබැයි ප්‍රඥාව වර්ධනය වෙලා තියෙන මට්ටමත් එක්ක එක වෙනස් වීමකටපත් වෙනවා. අඩුම සෝවාන් හරි වෙන්න පුළුවන්. ලොකු දේවල් නෙමෙයි. මා ලොකුයි. ලොකු තරකට යන්න නෙමෙයි සෝවාන් වෙන්න පුළුවන්. චුල්ලසෝතාපන්නෙක් වෙන්න පුළුවන්. ධානලාභියෙක් වෙන්න පුළුවන්. මේ වගේ ලැබගත යුතු අවබෝධයන් ලබා ගැනීම ඇතුලේ අපිට අතහැරන ගොඩක් ලොකු දේවල්. අපි ඉන්න සෙනසුන්, වාහන යාන, ඥාතිහිත මිත්‍රාදී, දායකකාරකාදී මේ කිසිම කෙනෙක්ව අපිට රැකගන්න උවමනාවක් නෑ. කිසිම දෙයක් අපි රැකගන්න යන්නේ. අපි අපේ ජීවිතේ යනවා. එතකොට අපි ගාව තියෙන වාහන තියෙද්දෙන්, අපි ගාව තියෙන කුටි තියෙද්දෙන්, අපි ගාව ඉන්න දායකයෝ හිටපු දෙන්, ඒගොල්ලෝ යනවනම් යද්දෙන්, කුටි කඩාගෙන යනවනම් වැටිච්ච දෙන්, වාහන හැප්පෙනවනම් හැප්පිච්ච දෙන්. ඒක තමයි ජීවිතේ. එතනින් යහට අපිට ඒකට ප්‍රශ්න කරන්න බෑ. අයියෝ මගේ මේක දැන් ඔයගොල්ලෝ එහෙම අලුතෙන් ෆෝන් එකක් ගත්තම් බිමවත් තියන්නේ නැහැ. හරිද? ඒ කියන්නේ ඔයගොල්ලෝ ඒක පරිස්සම් කරන්න දඟලනවා. ටික දවසක් යද්දී අගේ නැති වෙද්දී නම් පොඩක් ඔය අයින් කළා විසික් කළා දානවා. ඒත් බහුතරයක් දෙනා හැමතිස්සෙම කරන්නේ මගේ පිංගුතුනි අතෑරිය යුත්ත මානසිකව අතෑරින්න අවශ්‍ය කරන ප්‍රතිපදාව සකස් කරගන්න නැති එක. ඒ නිසා ඉතින් ඒකට පොඩ්ඩක් උත්සාහ කරන්න ඕන. නිකම්ම ගෙදරට වෙලා හිටියට ඔහොම ටිකක් මම කියන්නේ දවසට විනාඩි 10ක් භාවනා කරන්න ගන්න. ඔක්කොම අතෑරලා දවසට විනාඩි 10ක් භාවනා කරන්න. මොකද්ද? ස්වාමීන් අපිට ඔක්කොම අතෑරලා දවසට විනාඩි 10ක් කරන්න පුළුවන් භාවනාව. කෙනෙක්ට හිතෙන්න පුළුවන්. මොකද්ද ස්වාමීනි අපි මේ ඔක්කොම අතෑරලා
දවසට විනාඩි 10ක් කරන්න පුළුවන් භාවනාව. අර උදේ වයි කියන එකට යන්න පාර කපා ගන්න හදන්නේ මේ. උදේ වයි කියන එකට යන්න පාර කපා ගන්න හදන්නේ මේ. ඔගොල්ලෝ අහලා ඇති අනිච්ච සංඥාව කියලා එකක් තියෙනවා ගිරිමානන්ද සූත්‍රයේ කතමාචානන්ද අනිච්ච සංඥා. අනිච්ච සංඥාව කියන්නේ මොකද්ද? ඕකේ තියෙන්නේ නම් පංච උපාදානස්කන්ධේ රූපං අනිච්ච, වේදනා අනිච්ච, සංඥා අනිච්ච, සංකාර අනිච්ච, විඥාන අනිච්ච. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන අනිත්‍යයි කියලා දකින්නයි තියෙන්නේ. ඒක පැහැදිලිනේ. හැබැයි ධර්මයේ දන්නේ නැති කෙනෙකුට එකපාර මේ පංචස්කන්ධය අනිත්‍ය විදිහට දැකීමට යන්න අමාරුයි. යන්න පුළුවන්. අමාරුයි. තේරෙනවා ටිකක් අඩුයි හොරයි. එනිසා අපි මේ භාවනාව පොඩ්ඩක් වෙනස් ආකාරයකට අරගෙන බැලුවොත් අරගෙන කරන්නේ gedara දිනදා කරන්නේ මම අර ලොකු අතෑරීමට යන්න දැන් අතරින් විදිහේ නිල්ලන්නේ අතාරීමට යන්න gedaradi කළ යුතු භාවනාව ගැන කතා කරන්නේ. පින්වත්නි ඉඳ ගන්න පැත්තක. හොඳට පැත්තකට ගිහලා ඉඳ ගන්න. ඉඳගෙන කල්පනා කරන්න මෙන්න මෙහෙම. මේ ලෝකේ තියෙන අරමුණු ගන්න. මොනවද? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. සදම්මාර කියන මනසට මතක් වෙන ඒවා. කීයකද 6ක්. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම. ධම්ම කියලා කියන්නේ මනසට මතක් වෙන ඒවා. ධම්මාරම්මන. ඕවගේ තියෙනවනේ රූප ಜಾති 3ක් තියෙනවා. අතීත රූප, වර්තමාන රූප, අනාගත රූප. වර්තමාන රූප කියලා කියන්නේ ඇක්චුවල් මූමන්ට් එක. නැත්තම් මේ වෙලාවේ මාත් එක්ක පවතින මගේ gedara තියෙනවා කියලා හිතෙන මට රූප. මේ වෙලාවේ. ඇස් දෙක ඇරියා මට මේ පේන්න තියෙන රූප ඒ වර්තමානයි කියලා ගන්න. අතීත රූප කියලා කියන්නේ කලින් දැකපු මේ වෙනකොට නොදැකපු. දැන් මං ඊයේ අපේ අම්මව දැකලා ආවනම් ඒක මේ වෙනකොට මට අතීතයි. අන්නේම අතීත රූප කලින් දැකපුවා. නිකම් මේ ඕලාරිකව පොඩ්ඩක් භාවනාවකට බස්සන්න යන්නේ. ස්ට්‍රෙචින් වගේ. ඊළඟට අනාගතේ පහළ වෙන්න තියෙන රූප, ඒ කියන්නේ හම්බ වෙලා නැති දරුවෙක් ගැන හිතනවා. හම්බ වෙලා නැති දරුවෙක් ගැන ආපි ගමුකෝ දරුවෙක් හම්බෙන්නේ නම්ම කෙනෙක්. ඔන්න දැන් මේ වෙලාවේ දරුවෙක් හම්බෙන්න ඉන්නවා දරුවා හම්බ වෙලා නැහැ. ඒක වර්තමානයි. ඒ අම්මා ගැන කතා තමයි ඊට පස්සේ අපිට දරුවා ගැන නෙවෙයි අපි කතා කරන්නේ අම්මා ගැන. ප්‍රෙග්නන්ට් අම්මා කෙනෙක්. දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මා කෙනෙක්. කලින් ඒ අම්මට දරුවෙක් ලැබෙන්න ඉඳලා නැති වුණා කියලා හිතන්න. එතකොට අතීතය. අනේ දරුවා නැති වුණා. ඒ අතීත කතාවක්. එයාගේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ හැමදේම. මේ දරුවා ලැබෙන්න ඉන්නවා. ඒක අනාගතයි. ඒ දරුවා තාම ලැබිලා නැහැ. නැති වෙච්ච දරුවා අතීතයි. නොලැබිච්ච දරුවා අනාගතයි. වර්තමාන දරුවා වර්තමානයි. පින්වතුනි වර්තමාන අම්මා වර්තමාන. S2 වහගන්න. S2 වහගෙන හොඳට කල්පනා කරන්න මෙන්න මෙහෙම. අතීතයේ යම් රූපයක් මේ ලෝකයේ තුල පහළ වුණා නම් කොයිසා උතුමන් වහන්සේලාගේ වූවත් ඒ සියලුම දේවල් මේ වෙනකොට දිරදිරා ගිහිල්ලා, ෂය වෙලා ගිහිල්ලා, නැති වෙලා ගිහිල්ලා. බලට ආපු දරුවගේ දැන් මාත්‍රයක්වත් නැහැ. එහෙනම් අතීතේ මංගාවට ආපු යම් රූපයක් තියෙනවා නම් හොඳට මේ මොහොත වෙනකොට මං උදේ දැකපු රූපත් නැහැ. කියන්නේ ඒවා අනිත්‍ය ඉවරයි. මම අපේ අර මල්ලිව දැක්ක කියලා හිතන්නකෝ උදේ පාන්දර 6ට විතර. දැන් 7යි නම් 6ට දැකපු කෙනා පැයක් වයසට ගිහලා යා නෑ එතන. ඊට වඩා වෙනස් කොණ්ඩයක්. දැන් හිතන්න යන් වැටිලා කොයි හරි තුවාලයක් කරගෙන එනවා. දැන් පේන්න නෑනේ. වැටිලා තුවාලයක් කරගෙන එනවා. අර දැකපු රූපය අතීතයක ඉවරයි. ඒක නිරුද්ධයි. දැන් එනවා ඔළුව විතරක් පලාගෙන මුකුත් වෙලා නැතුව. වර්තමාන රූපය දැන් මම කල්පනා කරනවා අතීත රූපයත් මුගේ නිරුද්ධ වුණා නම් මේ වර්තමාන රූපයටත් වැඩි බලාපොරොත්තු තියන්න බෑ. අය ආයර පෙත්‍රයකට වැටුණොත් ආයි ඉවරයි. ඔන්න කල්පනා කරන්න මේ ලෝකයේ යමක් අතීතේ පහළ වුණා නම් ඒ අතීතේ පහළ වෙච්ච රූප නමින් ගන්න පුළුවන් සියලුම දේවල් මේ වෙනකොට අනිත්‍ය භාවයට පත් වෙලා ගිහිල්ලා මගේ කනට ඇහිච්ච යම් අතීත ශබ්දයක් තියෙනවා නම් ඒ ශබ්දය මේ වෙනකොට අනිත්‍ය භාවයට පත් වෙලා ගිහිල්ලා මගේ නහයට දැනෙච්ච යම්කිසි ගඳක් සුවඳක් තියෙනවා නම් මේ වෙනකොට ඒක අනිත්‍ය භාවයට පත් වෙලා ගිහිල්ලා අතීත රූප දැන් අර යා ෆ්‍රෙෂ්නායිම ගේනවනේ කැට ගැලෙල්ලුවම කාලයක් යද්දි ඒක නෑ ඒක අතීතයට යනවා ඉවරයි ඒක ගඳ ඉවරයි
මේ ලෝකේ රහක් දෙනුණා නම් මට යම්කිසි වෙලාවක මේ බණ අහන්නේ බත් එකක් හරි මොකක් හරි නොකානම් ඒ රහ මේ වෙනකොට දැනිලා ඉවරයි. දැන් අපි කනවා වඩේ එක. වඩේ එකක් කනකොට දැනෙන රහ ඉවරයිනේ දැන්. ඒ රහ ආයි ගන්න නම් අපි දැන් ආයි මොකක් කරන්න ඕනද? වඩේ එකක් කන්න ඕනේ. වඩේ එකක් කාලා තමයි අපිට ආයි අර රහ හොයාගන්න පුළුවන්. මම මේ වඩේ කියලා ගත්ත කාටත් තේරෙන උපමාන නිසා මොකද මේ කැම්බි වල නම් ගම්මෙම කියන්න බෑනේ. හැමතැනටදීම. ඒ නිසා. එහෙනම් කල්පනා කරන්න ඕනේ දැන් කරන එකත් රසය අනිත්‍යයි. ඊළඟට ධම්මාරම්මන මට යමක් මතක් වුණා නම් ඒ මතක් වෙච්ච හැමදේම මේ වෙනකොට මගේ මනසින් ඉවරයි. මට ඊයරේ මේව එකක් මතක් වුණා. කතා කරන්නවත් දෙයක් නැහැ. මතක් වෙලා ඉවරත් වෙලා. ඔන්න මට දැන් මේ මතක් වෙමින් පවතිනවා කොහොනම් අපිට පොඩි ටොපික් එකක් තියෙන ඕන ටොපික් එකක් කතා කරන්න. ඊයේ මම මේ හීනයක් දැක්කනේ. ඉතින් දැන් කතා කරන්නේ මොනවද? ඒක ඉවරයි. ඒක අනිත්‍යභාවයටපත් වෙලා ඉවරයි. කාය ස්පර්ශත් එහෙමයි. අපි යම් කිසි කාය ස්පර්ශයක් අතීතේ ලැබුවා නම් මේ වෙනකොට ඒ කාය ස්පර්ශය ගෙවිලා ගිහිල්ලා ඉවරයි. ඒ වගේ මත්තේ නැහිනේ ඉන්න එපා. ඒ කරගත්තු කර්ම තියෙනවා නම් ඒ කර්ම වල නැහිනේ ඉන්න එපා. ඒ නාම රූප අනිත්‍යයි. ඒ නාම රූප ගෙවිලා ගිහිල්ලා ඉවරයි. දැන් මේ වර්තමානයේ පවතින වෙනස් එකක්. මේකත් ගෙවි යනවා. ගෙවිලා ගිහිල්ලා අපි අනාගතයටපත් වෙනවා. ෆියුචර් එක අපේ ගාවට එනවා. අනාගතය අපි ළඟට එනවා. ආපු ගමන් අනාගතයත් වෙනස් වෙනවා. ඒ නිසා වර්තමානයේ ලෝභ බඳින්න එපා. අතීතේ පාඩම් දැකලා පුරුදු වෙන්න ජීවිතය අතාරින්න. අනාගතයේ මොන දේවල් ආවත් රැවටෙන්න එපා. වර්තමානයේට ලෝභ කරන්න එපා. අනාගතයට රැවටෙන්න එපා. අතීතය අමතක කරන්න එපා. අතීතය අමතක කරන්න එපා. වර්තමානයේට ලෝභ කරන්න එපා. අනාගතයට රැවටෙන්න එපා. ඔය කොයි ස්වරූපෙන් මොන රූපේ අපේ ඉස්සරහටද අපිට එන්න තියෙන එච්චරයිනේ අරමුණු. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම. ඔය හැයට හැමුකුත් අපිට එන්නේ නෑනේ. අතීත ආපු රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශත් අනිත්‍යයි. වර්තමානයේ මේ පේන්න තියෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශත් අනිත්‍යයි. අනාගතේ යම් කිසි කෙනෙක් පහළ වුණොත් ඒ පහළ වෙන රූපත්, ඒ ඇහෙන ශබ්දත්, ඒ දැනෙන ගන්ධත්, ඒ දැනෙන රසත්, ඒ දැනෙන කයත්, ඒ මතක් වෙන ධම්මාරම්මනත් ඔක්කොම අනිත්‍යභාවයටපත් වෙන ලෝකේ අල්ලන්න දේවල් නේ. අතීත, වර්තමාන, අනාගත වශයෙන් මේ සඩාරම්මණයන් නැත්නම් ආරම්මණයන් හයම පිටුතුනි අල්ලන්න නවතින්න තැන් නෙමෙයි. ඒ නිසා දැන් තේරෙනවා අතාරින්න ඕනේ මොනවද කියලා. අතාරින්න මේ ලෝකෙට බැඳී යාම. වර්තමාන ලෝකෙට මුලා වීම අතාරින්න. අතීත ලෝකයට ලෝභ කිරීම අනේ කාලෙට ආයි යන්න තියෙනවනේ. ඉවරයි. මේ වයසට ගිහලා 65යි. ආයි ඒ කාලෙට යන්න තියෙනවනේ. මොකක්ද මේ කතාවේ තේරුම? ඉවරයි ඒක අතාරින්න. හපෝ ඉස්සරහට මට මේ වගේ එකක් වෙනවා නම්. ඇයි? එකකින් වුණා මට්ටු මතක නැහැ. ආයි ඉස්සරහට හිතන්නේ මොනවා? සුසුමුත් හෙලලා කියන්නේ. හයිත් වෙනවනම් ආයි වුණත් එච්චරයි. අතාරින්න. ඇයි? ඔබ මේ ධර්මතා ටික අතහැරියේ නැතොත් ඔබට සදාකල් විඳින්න වෙන දුක්ඛ පීඩාව නොඅඩුවම විඳින්න පුළුවන් වෙයි මහන්සියත් එක්ක. මහන්සියත් එක්ක අපිට ලෝකේ පේන්නේ පොඩි දේවල් ටික. දැන් අපි හිතුවොත් යම්කිසි ගෙදරක් තියෙනවා. ගෙදර නෝනක් ડોක්ටර්, මහත්තයාත් ડોක්ටර් හරිද? දැන් ගෙවල් දොරවලුත් හදලා හොදට ඉන්නවා. දැන් අපිට හිතෙනවා මේ සැපට ඉන්නවනේ. හැබැයි පිනුතුණි ඕක මට දවසක් වෛද්‍යවරයෙක්ව ලස්සන කතාවක් අපේ ස්වාමීන් වහන්සේලාව හම්බ වෙච්ච දවසක ස්වාමීනි ඔබ වහන්සේලා මේ ට්‍රක් එකක ගිහින් ඉන්නේ. ඔබ වහන්සේලා මේ ට්‍රක් එක නැගලා ඒක ඇතුලේ යන්නේ. ජීවිතේ ජීවත් වෙනවා. ස්වාමීනි අපි මේක තල්ලු කරා යන්නේ. අපිට එච්චර අමාරුයි මේක. වහන්සලා විඳින සැපේ මට හිතා ගන්න බෑ. මේ ජීවත් වෙනවා ලිඳේ බටේ කරනවා ඒක දාන්න බහින්න නෑ. ડોක්ටර්ක මේක කියලා නෑ. කරන්ට් ෆයර් පිච්චෙනවා, අරව පිච්චෙනවා, ලයිට් පිච්චෙනවා, ඒව මාරු කරනවා. දරුවන්ගේ ඉස්කෝල කටයුතු. සමහර අය කියලා තියෙනවා ස්වාමීනි දැන් තමයි පසුතැවෙන්නේ. දරුවෝ දෙතුන් දෙනෙක් හදාගන්න තු එකව හදාගන්න තිබ්බා. ඉවරයක් නැතිකමට එක දරුවෙක් හම්බුනම ඒ කටපාළුයි කියලා තව දරුවෙක් ගේනවා. ඊට පස්සේ අයියාගේ වයස ගැලපෙන්නේ නැහැ කියලා තව දරුවෙක් ගේනවා. ගෙනල්ලා හිර වෙලා මුළු අවුරුදු කාලෙම ජීවිත කාලෙම කර ඉන්නවා. හැබැයි
ජීවිතේ අපිට මේ දේවල් අස්සකෝ ලෝකෝ සබ්බං පහය ගමනියන් අපිට මේ හැමදේම දාලා යන්න වෙනවා කියන එක අතහැරීමේ සංකල්පය කියන එක බෞද්ධයාගේ මනසේ රැඳිලා නැහැ. අතහැරිය යුතු දේවල් දන්නේ නැහැ. අතහරින්න කාම සංකල්පනයි නිසා. අතහරින්න අනිත් අයට කරන ව්‍යාපාද සංකල්පන, වෛරී සංකල්පන, විහිංසා කියලා කියන්නේ හිංසාවටපත් කරන්න ඕනි කියන සංකල්පන ඒව අතහරින්න. ඒව අතහරිනකොට ඒ අතහැරීම තුල තමයි ඔබට සෙසු සියලුම ලාභයන් සත්කාරයන් ලැබීමට පටන් ගන්න. ලාභයන් සත්කාරයන් කියේ භෞතික දේවල් නෙමෙයි. ලැබෙන ආධ්‍යාත්මික සැනසීමක්. හැබැයි ඔබට ඒ වෙනකොට ඒ සැනසීමත් ඕනෙ වෙන්නේ නැති තරමට ඔබ ආධ්‍යාත්මිකව නිවිලින්දීවි. ඒ ආධ්‍යාත්මිකව නිවීමට කියනවා නිරාමිස ප්‍රීතිය නැත්තම් විරාගික ප්‍රීතිය කියලා. ඒ විරාගික වූ නිරාමිස වූ ප්‍රීතිය හැමෝටම විඳින්න පුළුවන් වෙන එකක් නෙමෙයි. ඒක විඳින්න පුළුවන් එක්තරා සීමා සහිත කණ්ඩායමකට විතරයි. මේ ලෝකේ දැනගත යුතු දේවල් ඥාතියෙන් දැනගෙන ඒ දැනගත යුතු දේවල් ඔස්සේ කල්පනා කරමින් ජීවිත ස්වභාවය වටහාගෙන අතෑරිය යුතු දේවල් අතහරින කෙනා. පහත් කරලා දැමිය යුතු දේවල් පහත් කරන කෙනාට කියනවා ජීවිතේ දිනපු මිනිසු කියලා. එනිසා ඒ බව ඔළුවේ තියාගෙන අතෑරිය යුතු ධර්මතාවයන් ටික අතහැරලා අයින් කළ යුතු ධර්මතාවයන් අයින් කළා දාලා රැකගත යුතු ධර්මතාවයන් ටික රැකගෙන සුවසේම මේ ගමනින් එතර වෙලා යන්න ඔබට මේ දේශනාව හේතු වේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට කාලය අවසන් නිසා ධර්ම දේශනාව අවසන් කරනවා. ඔබ සියලු දෙනාට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිස මේ කුසල් හේතු වේවා, පාරමී වේවා, පාරමී ශක්තියක් වේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. පින්වත්නි, අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව ලක්වැසි ලෝවැසි බොහෝ දෙනෙක්ට ශ්‍රවණය කිරීමට අවකාශ සලසා දෙමින් ලක්ඛඬ සිත නිවන බුදුබණ ධර්ම දේශනා මාලාවේ ධර්ම දේශනාවක් ලෙස මේ දේශනාව මේ කුසල් පාරමිතාවක් කරගනිත්වා, පාරමී ශක්තියක් වේවා, පාරමී දම් පිරේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. වෙර විහාර ගම්දන වනසෙනසුන් ආරක්ෂා කරන සියලුම දෙවි දේවතාවුන් වහන්සේලා මේ පින් අනුමෝදන් කරගෙන දෙව්ලොව සැනසෙත්වා. දෙවියන්ද ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සුවසේ මිදවීමට මේ කුසල් පාරමී කරගනිත්වා, පාරමී ශක්තියක් වේවා, පාරමී දම් පිරේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගෙන දෙවියන්ට පින් අනුමෝදන් කරමු. දේශනාව අවසන් කරන්නට ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරන්ති. හැමදෙනෙක්ටම සම්මා සම්බුදු සරණයි. අද දවසේ ලක්ඛඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාව සඳහා අපි ඊ타මත්ම ගෞරවයෙන් ඇරයුම් කොට මේ ධර්ම මණ්ඩපයේ වෙත වැඩම කරවා ගන්නට යෙදුනේ තමුත්තේගම ඔරුගලයාය සුජාත පුත්‍ර ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති අභිධර්ම විශාරද ත්‍රිපිටකාචාර්ය කම්මඨානාචාර්ය පූජ්‍යපාද කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේ. අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේ සිදු කරන ආගමික ශාසනික ධර්ම ප්‍රචාරක කටයුතු තව තවත් සිදු කරන්නට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයම ලැබේවායි අපි සාදු සිත පෙරදැරිව ප්‍රාර්ථනා කරමු. අවසරයි අපේ හාමුදුරුවනේ. ධර්ම ශ්‍රවණය කළ ඔබටත් සංසාර ගමන කෙලවර උතුම් වූ අමා මහ නිර්වාණ සුවය සාක්ෂාත් කර ගැනීම සඳහා චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස මේ ධර්ම දානමය පින්කම, මේ ධර්ම ශ්‍රවණය හේතු වාසනා වේවායි අපි සාදු නාදයක් පවත්වා ප්‍රාර්ථනා කරමු. ඒ ප්‍රාර්ථනාවත් සමගින් සදහැවතුනි ධර්ම දේශනාව හමාර කරමින් සමුගන්නවා. 07 06 366 166 දුරකථන අංකයට කතා කිරීමෙන් හෝ කෙටි පණිවිඩයක් යොමු කිරීමෙන් ඔබටත් හැකියාව තිබෙනවා ලක්ඛඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාවන්හි දායකත්වය ගෙන කටයුතු කරන්නට.
එවෙනුවෙන් ඔබට පිංසිත පහළ වේවා. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.